සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, විදර්ශනා ධර්මදේශනා මාලාවේ අපි කතා කර කර ඉන්නේ, සාකච්ඡා කරමින් ඉන්නේ, ඉගෙන ගනිමින් ඉන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්ණාසිකයට අයිති විභංග වග්ගයේ තියෙන එක්තරා සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ නම උද්දේශ විභංග සූත්‍රය. අපි දැන් දේශනා 3ක්ම කළා උද්දේශ විභංග සූත්‍රය. ඒතර මේ සූත්‍රය ස්වභාවයෙන්ම ටිකක් ගැඹුරුයි. නමුත් ඇත්තටම කියනවා නම් මේ ධර්මයේ ගැඹුරු නෙවෙයි. ඒ ධර්මයේ තේරුම් ගන්න තරම් අපි ප්‍රඥාවන්ත නැහැ. අපි නුවණ මුහුකුරා නැහැ. ඒකනේ මේ තියෙන්නේ. නැත්නම් ධර්මයේ ගැඹුරක් නෙවෙයිනේ. කොහොමදත් මේ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ ගැඹුරුයි නේ. නේ? හැම දෙයක්ම භාග්‍යතුන් වහන්සේ ධර්මයේ ගැඹුරුයි. ඒක ගැඹීරයි. ඉතින් මේ ධර්මයේ ගැඹුරු ගැඹීර ඒ ධර්මය අවබෝධ කරගන්න බැරි නිසානේ මේ අපි සසර ඉපති මෙරි මේ සතර අපාය වැටි යන්නේ. ඉතින් පින්වත්නි, උද්දේශ විභංග සූත්‍රයේ ඔබ මේ වෙනකොට දන්නවා උද්දේශ විභංග සූත්‍රයේ සවැත් නුවර ජේතවනාරාමේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටිද්දී දේශනා කරපු උද්දේශයකට මහා කච්චායන මහරහතන් වහන්සේ විභංගය දේශනා කරනවා. උද්දේශය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මහා කච්චායන මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ඒක නොතේරුණු නිසා ඒකේ විභංගය ඒක බෙදා විස්තර වශයෙන් දැක්වීම මහා කච්චායන මහරහතන් වහන්සේ සිදු කළා. ඒක තමයි අපි ඉගෙන ගනිමින් ඉන්නේ. ඒකේ මම මුලින්ම කිව්වා මේ දේශනාවේදී ප්‍රධාන අධීර 3කට ඒක විස්තර කරා මහා කච්චායන මහරහතන් වහන්සේ. පළවෙනි එක තමයි බහිද්ධා චස්ස විඥානං අවික්කිත්තං අවිසටං කියන එක. ඒතර ඒක දෙආකාරයට විස්තර කරලා වික්කිත්තං විසටං කියන්නේ මොකද්ද? අවික්කිත්තං අවිසටං කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ දෙවෙනි අධීරය තමයි අජ්ජත්තං චිත්තං අසංටිතං කියන එක. ඒකත් දෙආකාරයට විස්තර කළා. අජ්ජත්තං චිත්තං සංටිතං කියන්නේ මොකද්ද? අජ්ජත්තං චිත්තං අසංටිතං කියන්නේ මොකද්ද කියලා ඒ දෙආකාරයට විස්තර කළා. මම ඊයේ ඔබට කිව්වා අද අපිට කතා කරන්න තියෙන්නේ අනුපාදා අපරිතස්සනා කියන එක. ඒතර ඒකත් මහා කච්චායන මහරහතන් වහන්සේ දෙආකාරයට විස්තර කරනවා. අනුපාදා පරිතස්සනා කියන්නේ මොකද්ද? අනුපාදා අපරිතස්සනා කියන්නේ මොකද්ද කියලා. ඒතර මුලින් මහා කච්චායන මහරහතන් වහන්සේ විස්තර කරන්නේ අනුපාදා පරිතස්සනා කියන එක. කතං චාඋසෝ අනුපාදා පරිතස්සනා හෝති. ආයුෂ්මත්ති කොහොමද උපාදාන රහිතව, අනුපාදා කියලා කියන්නේ උපාදාන රහිත බැඳින්නේ නැතුව පරිතස්සනා වෙන්නේ කොහොමද? පරිතස්සනා කියලා කියන්නේ කම්පිත වෙනවා, කම්පා වෙනවා. හරි? වෙන්නේ කොහොමද? නොබැඳී කම්පාවෙන් ඉන්නේ කොහොමද
කියලා තමයි මේ මුලින් විස්තර කරන්නේ. ඉදාවුසෝ අසුතවා පුතුජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතු. ආයුෂ්මත්නි අසුතව පුතජනෙක් ඉන්නවා අරියාණං අදස්සාවි ආර්යයන් වහන්සේලාව දකින්නේ. අරිය ධම්මස්ස අකෝවිදෝ ආර්යයන් වහන්සේලාගේ ධර්මයට දක්ෂ නැහැ. අරිය ධම්මේ අවිනීතු ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ හික්මෙන්නේ. සත්පුරුෂාණං අදස්සාවි සත්පුරුෂයන් වහන්සේලාව දකින්නේ. සත්පුරුෂ ධම්මස්ස අකෝවිදෝ සත්පුරුෂයන් වහන්සේලාගේ ධර්මයට දක්ෂ නැහැ. සත්පුරුෂ ධම්මේ අවිනීතෝ සත්පුරුෂයන් වහන්සේලාගේ ධර්මයේ හික්මෙන්නේ. මේ තමයි අසුතවත් පුතජ්ජනයා. මේ අසුතවත් පුතජ්ජනයා මොකද වෙන්නේ? රූපං අත්තතෝ සමනුපස්සති. මේ මිලිස්සලම ඉගෙනගෙන තියෙනවා. රූපං අත්තතෝ සමනුපස්සති. රූපය ආත්මයි කියලා සමනුපස්සනාවක් තියෙනවා. සමනුපස්සනාවක් කියලා කියන්නේ දැක්මක්, දැකීමක් තියෙනවා. හරි? දෘෂ්ටියක් තියෙනවා. රූපය ආත්මයි කියලා. සමනුපස්සති පස්සති කියලා කියන්නේ දකින්නවා කියන එකනේ. එතකොට දැක්මක් තියෙනවා රූපය ආත්මයි කියලා. රූපවන්තං වා අත්තානං කියලා දැක්මක් තියෙනවා. අත්තනිවා රූපං කියලා දැක්මක් තියෙනවා. රූපස්මින් වා අත්තානං කියලා දැක්මක් තියෙනවා. හරි? ඒතර මේ කියන්නේ විෂයාකාර සක්කාය දිට්ඨිය රූපයට අදාළ ආත්ම දෘෂ්ටියෙන් ගන්න හතර ආකාරය. මේ තියෙන්නේ. මොකද රූපං අත්තතෝ සමනුපස්සති. රූපය ආත්මයි. එතකොට අසුත පුතජ්ජනයා කල්පනා කරනවා මේ දෘෂ්ටියක් තියෙනවා රූපේ තමයි ආත්මය. හරි? ඒක කියන්නේ එයාට දැන් ඒ අසුත පුතජ්ජනය එහෙම කල්පනා කරනකොට එයාට මේ දැන් රූපය ඒ තමයි මම. හරි? රූපය මමමයි එයාට. ඒතර රූපය මමමයි. ආයි රූපයයි මමයි දෙකක් නෙවෙයි රූපය මමමයි. රූපං අත්තතෝ සමනුපස්සති. රූපේ තමයි ආත්මය. ඒතර ආත්මයයි රූපයයි දෙකක් නෙවෙයි. ආත්මයම තමයි රූපය. රූපං අත්තතෝ සමනුපස්සති. රූපවන්තං වා අත්තානං. රූපවන්තං වා අත්තානං කියලා කියන්නේ ආත්මය රූපවත් රූපයෙන් තමයි හැදිලා තියෙන්නේ ආත්මය. ඒකත් එතකොට ආත්මය රූපයයි එකමයි. හරි? රූපවන්තං වා අත්තානං. ආත්මයයි රූපය එකමයි. ආත්මය හැදිලා තියෙන්නේ රූපයෙන්මයි. හරි? රූපෙමයි ආත්මය හැදිලා තියෙන්නේ. ඊට පස්සේ අත්තනිවා රූපං. අත්තනිවා රූපං කියලා කියන්නේ අත්තනි කියලා කියන්නේ ආත්මයේහි එහෙම නැත්නම් ආත්මයේ තුල අත්තනිවා රූපං. රූපේ තියෙනවා. රූපේ තියෙනවා. රූපය කියලා වෙන එකක් තියෙනවා. ආත්මය කියලා වෙන එකක් තියෙනවා. ඒතර මේ ආත්මයේ තුල තමයි අර රූපය තියෙන්නේ කියලා එයාට වැඩි දෘෂ්ටියක් තියෙනවා. ආත්මයේ තුල රූපය තියෙනවා කියලා වැඩි දෘෂ්ටියක් තියෙනවා. ඊට හතරවෙනි එක තමයි රූපස්මින් වාත්තානං. රූපය තියෙනවා ආත්මය තියෙනවා. ඒ රූපය තුල තමයි ආත්මය තියෙන්නේ කියලා වැඩි දෘෂ්ටියක් තියෙනවා. ඒතර බලන්නකෝ මේ රූපය ගැන වැරදි විදිහට අසුතවත් පුතජ්ජනයාට මේ විදිහේ දැක්මවල් හතරක් තියෙනවා. ඒතර පින්වත්නි මේකේ දැන් පළවෙනි එක ගත්තොත් එimhe රූපය තමයි ආත්මය. රූපයමයි ආත්මය. හරි? දෙවෙනි එකත් එන්නේ මේ ආත්මය රූපවත් කියලා. ඒකත් ඒතර රූපේ ආත්මයයි දෙකම එකයි. එතකොට මේ දෘෂ්ටියේ ඉන්න කෙනාට මේ දැන් රූපයමයිනේ යට ආත්මය. රූපය වෙනස් ආත්මය වෙනස් නෙමෙයි. රූපයම තමයි ආත්මය. හරි? එතකොට යාගේ රූපය විනාශ වෙද්දී කියන්නේ රූපේ විනාශ වෙලා යද්දී මැරෙද්දී මොකද්ද වෙන්නේ යාගේ දෘෂ්ටිය? දැන් ඔන්න මෙයාට එනවා රූපේ ආත්මය දෙකක් නෙවෙයි. රූපය විනාශ වෙද්දී ආත්මයත් විනාශ වෙලා යනවා. අන්න උච්ඡේදය. හරි? රූපය විනාශ වෙද්දී ආත්මයත් විනාශ වෙලා යනවා. මරණින් මත්තේ කිසිවක් නැත. දැන් මේ රූපය විනාශ වෙලා යනවනේ. ඒතකොට ආත්මයත් විනාශ වෙලා යනවා. මරණින් මත්තේ මුකුත් නැහැ. උච්ඡේදයට යනවා. හරි? ඊට පස්සේ දැන් රූපය තියෙනවා ආත්මය තියෙනවා. ඒ ආත්මය තුල තමයි රූපය තියෙන්නේ කිව්වහම මේ ජීවිතේ ඔන්නේ යාට මැරෙනවා. මැරෙන්නේ රූපය තමයි විනාශ වෙන්නේ. හැබැයි ආත්මය තියෙනවා. ආත්මය ඊළඟ ජීවිතයට යනවා. හරි? ඊළඟ ජීවිතෙත් මොකද වෙන්නේ? රූපය විනාශ වෙනවා. ආත්මය ඊළඟ ජීවිතයට යනවා. මෙහෙම භවයෙන් භවයට යන ආත්මයක් තියෙනවා. එහෙමත් නැත්නම් ඔන්න මේ ජීවිතේ ඉන්නවා
ආත්මයේ තියෙනවා රූපයේ තියෙනවා. රූපය විනාශ වෙලා යනකොට ආත්මය ඊළඟ ජීවිතයට යනවා. සදාකාලිකවම ඊළඟ ජීවිතය ඉන්නවා. සදාකාලික උපතක්. සදාකාලික ආත්මයක්. හරි. එතකොට හතරවෙනි එකටත් ඒකමයි. මොකද්ද? රූපස්මින් අත්තානං. රූපය තුල තමයි ආත්මය තියෙන්නේ. ඒතර එහෙම වුණොත් එහෙම වෙන්නේ රූපය විනාශ වෙනවා. මරණයට පත් වෙන රූපය විනාශ වෙනවා. ආත්මය ඊළඟ ජීවිතයට යනවා. ආත්මෙ මුකුත් වෙන්නේ නැහැ. ආත්මය ඊළඟ ජීවිතයට යනවා. හරි. ඊට පස්සේ එක්කෝ භවයෙන් භවයට යන ආත්මයක් තියෙනවා. එහෙමත් නැත්නම් ඊළඟ ජීවිතයේ සදාකාලික ආත්මයක් තියෙනවා. ඔන්න සාස්වත දෘෂ්ටිය. ඒතර උච්ඡේද දෘෂ්ටිය සාස්වත දෘෂ්ටිය මේ විදිහට හටගන්නේ මෙන්න මේ දෘෂ්ටිත් එක්ක තමයි හටගන්නේ. ඒතර පින්වත්නි මේ අසුත පුතඥයාට තමයි මේ දෘෂ්ටි හටගන්නේ. හරි. ඒතර මේ සක්කාය දිට්ඨිය විෂයාකාර සක්කාය දිට්ඨිය මේ රූපය ගැන තියෙන හතරාකාර ආත්ම දෘෂ්ටිය. ඔන්න අසුතවත් පුතඥයාට තියෙනවා. හරි. ඊපස්සේ මොකද වෙන්නේ? තස්ස තං රූපං විපරිණමති. ඒ අසුතවත් පුතඥයාගේ ඒ රූපය විපරිණමති වෙනස් වෙනවා. අඤ්ඤතා හෝති අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. තස්ස රූප විපරිණාමඤ්ඤතා භාවා රූප විපරිණාමානු පරිවත්තති විඥානං හෝති. එයාගේ රූපය වෙනස් වෙනකොට අන්‍ය ස්වභාවයට පත් වෙනකොට ඊට අනුව විඥානියත් ඊට අනුවම පිහිටනවා. හරි. විඥානියත් ඊට අනුවම පිහිටනවා. ඒක මේ කියන්නේ විඥානං හෝති. තස්ස රූප විපරිණාමානු පරිවත්තජා පරිතස්සනා ධම්ම සමුප්පාදා චිත්තම් පරියාදාය තිට්ඨති. චේතසෝ පරියාදානා උත්තාසවාච හෝති විඝාතවාච අපෙක්ඛවාච අනුපාදාය ච පරිතස්සති. දැන් මොකද වෙන්නේ? මෙයාගේ දැන් ඔන්න රූපය වෙනස් වෙනකොට මෙයා දැන් හිතාගෙන ඉන්නේ දැන් මේක නිට්ටයයි කියලානේ. හරි? නිට්ටයයි කියලා හිතාගෙන ඉන්නේ. එතකොට මෙයාගේ රූපය වෙනස් වෙලා යන නමුත් අපි කොච්චර නිට්ටයයි කියලා හිතා රූපය වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනකොට මෙයාක මොකද වෙන්නේ? දැන් මෙයා ආත්ම දෘෂ්ටියෙන් අර රූපයට බැඳිලා ඉන්නේ. හැබැයි මෙයාට තේරෙන්නේ මේ රූපය වෙනස් වෙනවා. කියන්නේ වෙනස් වෙනවා කියන්නේ වෙනස් නොවේවා කියන පැතුමක් තමයි මෙයාට තියෙන්නේ. තමන්ගේ වසඟේ ආත්ම දෘෂ්ටි කියන්නේ ඒකනේ. තමන්ට ඕනේ තමන්ගේ වසඟේ පවත්වන්න ඕනේ. එතකොට මෙයාට මේ රූපය වෙනස් වෙනකොට ඒ වෙනස් වීමට අනුව විඥානයත් සකස් වෙද්දී මොකද වෙන්නේ? ඒ වෙනස් වීම මෙයාට නතර කරන්න බෑ. හරි? වෙනස් වීම නතර කරන්න බෑ. හැබැයි මෙයා නමුත් වෙනස් වෙනවා. එතකොට මෙයාට ඇත්තටම බැඳෙන්න දෙයක් නැහැ. අනවබෝධය නිසා මෙයාට බැඳෙන්න දෙයක් නැති වෙනකොට පරිතස්සනාවටපත් වෙනවා. පරිතස්සනාවටපත් වෙනවා. කම්පණයකටපත් වෙනවා. බැඳෙන්න දෙයක් නැහැ. හැබැයි අවබෝධයක් නැහැ. මේකේ බැඳෙන්න දෙයක් නැහැ කියලා. ඒතර මොකද වෙන්නේ? මෙයාට බැඳෙන්න දෙයක් ඕනි. මෙයා ආත්ම දෘෂ්ටියෙන් ඉන්නේ. මෙයාට තමන්ගේ වශයෙන් පවත්තන්න දෙයක් ඕනි. හැබැයි අරක වෙනස් වෙනවා. වෙනස් වෙනකොට අනවබෝධය නිසා බැඳෙන්න දෙයක් නැති වුණාට අපරිතස්සනා බැඳෙන්න දෙයක් නැහැ. හැබැයි අනවබෝධය නිසා මෙයා කම්පණයටපත් වෙනවා, දුකටපත් වෙනවා. කම්පණයට දුකටපත් වෙනවා. ඔන්න අනුපාදා පරිතස්සනා කියන්නේ ඔන්න ඔකටයි. අනුපාදා පරිතස්සනා කියලා කියන්නේ. ওই විදිහටම මේ අසුත පුතඥයා වේදනාව ආත්මය කියලා සලකනවා. වේදනාව ආත්මය කියලා සලකනවා. ඒ වගේම ආත්මය වේදනාවෙන් හැදිලා තිනවා කියලා සලකනවා. ආත්මය තුල වේදනාව තිනවා කියලා සලකනවා. වේදනාව තුල ආත්මය තිනවා කියලා සලකනවා. වේදනාව සම්බන්ධයෙන් හතර ආකාරයෙන් ආත්ම දෘෂ්ටියෙන් යා බැඳෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ විදිහට සලකන මේ අසුතවත් පුතඥයාගේ වේදනාව වෙනස් වෙනවා. අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. වෙනස් වෙද්දී අන්‍ය ස්වභාවයකටපත් වෙද්දී එයාගේ විඥානයත් ඊට අනුවම සකස් වෙනවා. විඥානය. එතකොට මේ වේදනාව වෙනස් වෙලා අන්‍ය ස්වභාවයකටපත් වෙද්දී මෙයාට උපාදාන කරගන්න ඕනි. මෙයාට බැඳෙන්න දෙයක් ඕනි. ඇයි? මෙයා ආත්ම දෘෂ්ටිය මෙයා තුළ තියෙන්නේ. බැඳෙන්න දෙයක් ඕනි. නමුත් වෙනස් වෙනවා. වෙනස් වෙනකොට ඇත්තටම බැඳෙන්න දෙයක් නැහැ. නමුත් ඕනි බැඳෙන්න දෙයක්. පවතින්නේ බැඳෙන්න දෙයක්. මොකද වෙන්නේ මෙයාට? පරිතස්සනා හෝති. කම්පණයටපත් වෙනවා. අනවබෝධය නිසා. හරි?
ඇත්තටම මෙයාට බැඳෙන්න දෙයක් නැහැ මේක අනිත්‍ය වෙලා යනවනේ කියලා අවබෝධයක් තිබ්බනම් අර පරිත්‍යාසනවටපත් වෙන්නේ නැහැ. නමුත් අවබෝධයක් නැහැ. ආත්ම දෘෂ්ටිය නිසා මෙයාට තියෙන්නේ හැම වෙලාවෙම මේ රූපය මගේ මේ රූපය මම මේ වේදනාව මම මේ වේදනාව මගේ. ඒතර මේක මට ඕන විදිහට පවත්වන්න ඕන කියලා. නමුත් ඇත්තටම පවත්වන්න බෑ. ඒක වෙනස් වෙලා යනවා. නමුත් අනවබෝධය නිසා පරිත්‍යාසනවටපත් වෙනවා. ඔක තමයි අනුපාදා පරිත්‍යාසනා කියලා කියන්නේ. අනුපාදා පරිත්‍යාසන ওই විදිහටම සංඥාවටත් ওই විදිහටම සංස්කාරයටත් ওই විදිහටම විඥාණයටත් සිද්ධ වෙනවා. ඔන්න ඔකට කියනවා අනුපාදා පරිත්‍යාසනා කියලා. අනුපාදා පරිත්‍යාසනා කියලා කියන්නේ ඔන්න ඔකට. ඊට පස්සේ ඊළඟ කොටස මොකද්ද? අනුපාදා අපරිත්‍යාසනා කියලා කියන්නේ මොකක්ද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේක අනුපාදා අපරිත්‍යාසනා කියන එක. කතංචාවසෝ අනුපාදා අපරිත්‍යාසනා හෝති. මෙහෙම තමයි තියෙන්න ඕනේ. අනුපාදා අපරිත්‍යාසනා. ඒක තමයි තියෙන්න ඕනේ ඒක. මොකද අනුපාදා අපරිත්‍යාසනා කියලා කියන්නේ ඉදාවසෝ සුතවා ආර්ය ශාවකෝ අරියානං දස්සාවි. ආශිමත්ති සුතවත් ආර්ය ශ්‍රාවකයා ආර්යයන් වහන්සේලාව දකිනවා. ආර්ය ධම්මස්ස කෝවිදෝ ආර්යයන් වහන්සේලාගේ ධර්මයට දක්ෂයි. ආර්ය ධම්මේ සුවිනීතෝ ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ හික්මෙනවා. සත්පුරුෂානං දස්සාවි සත්පුරුෂයන් වහන්සේලාව දකිනවා. සත්පුරුෂ ධම්මස්ස කෝවිදෝ සත්පුරුෂයන් වහන්සේලාගේ ධර්මයට දක්ෂයි. සත්පුරුෂ ධම්මේ සුවිනීතෝ සත්පුරුෂයන් වහන්සේලාගේ ධර්මයේ හික්මෙනවා. දැන් මොකද වෙන්නේ? මෙයාට නෑ කියනවා මෙහෙම එකක්. මොකද්ද? ආත්ම දෘෂ්ටියක් නෑ රූපේ සම්බන්ධයෙන්. න රූපං අත්තතෝ සමනුපස්සති. මෙයා රූපය ආත්මයි කියලා සලකන්නේ නෑ. හරි? රූපය ආත්මයි කියලා මෙයාට දෘෂ්ටියක් නෑ. ඒ වගේම තමයි න රූපවන්තං වා අත්තානං. ආත්මය රූපයෙන් හැදිලා තියෙනවා කියලා දෘෂ්ටියකුත් මෙයාට නෑ. ඒ වගේම න අත්තනිවා රූපං ආත්මය තුල රූපය තියෙනවා කියලා දෘෂ්ටියකුත් නැහැ. න රූපස්මින් වා අත්තානං රූපය තුල ආත්මය තියෙනවා කියලා දෘෂ්ටියකුත් නැහැ. රූපේ සම්බන්ධයෙන් මේ සතර ආකාර ආත්ම දෘෂ්ටිය මෙයාට නැහැ. ඒතරේ රූපේ සම්බන්ධයෙන් හතර ආකාර ආත්ම දෘෂ්ටියකින් එයා බැඳෙන්නේ නැහැ. එයාට ආත්ම දෘෂ්ටිය නැහැ. කාටද? සුතවත් ආර්ය ශ්‍රාවකයාට. එතකොට මේ සුතවත් ආර්ය ශ්‍රාවකයාගේ ඒතර එයා රූපය මම කියලා අරගෙන නැහැ. රූපය මම මගේ කියලා මගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියලා අරගෙන නැහැ එයා. රූපය. එයා රූපය මමම කියලා ගන්නෙත් නැහැ. කියන්නේ මම හැදිලා තියෙන්නේ මම රූපවත් කියලා ගන්නෙත් නැහැ. නැත්නම් ආත්මීය රූපවත් කියලා ගන්නෙත් නැහැ. ආත්මයේ තුල රූපය තියෙනවා කියලා ගන්නෙත් නැහැ. කියන්නේ මම එමත්නම් මගේ කියන්නේ මගේ මේ ආත්මයේ තුල රූපය තියෙනවා කියලා ගන්නෙත් නැහැ. ඒ වගේම රූපය තුල ආත්මය තියෙනවා කියලා ගන්නෙත් නැහැ. ඒතර මේ විදිහට යාට ඒ වැරේ දෘෂ්ටිය අතුල නැහැ. හරි? අන්නේ සුතවත් ආර්ය ශ්‍රාවකයෙක් මොකද වෙන්නේ? රූපය වෙනස් වෙනවා. විපරිණාමයටපත් වෙනවා. එතකොට රූපය වෙනස් වෙද්දී විපරිණාමයටපත් වෙද්දී එයාට තියෙන කොහොම හැඟීමක්ද? එයාට තියෙන සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපය වෙනස් වෙනවා කියලා. එයාට ඒ රූපය තුල ආත්ම වශයෙන් ගන්න දෙයක් එයාට නැහැ. ඇයි? එයා දන්නවා රූපය කොහොමද හටගත්තේ. රූපය කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක්. එයාට හොඳ වැටහීමක් තියෙනවා. එයා දන්නවා මේ රූපය ආහාර වලින් හටගත්තු එකක්. ආහාර සමුදය රූප සමුදය. ආහාර හට ගැනීමෙන් ආහාරයෙන් තමයි රූපය හටගත්තේ කියලා එයාට හොඳ වැටහීමක් තියෙනවා. තේරුණානේ? එතකොට අන්නේ රූපය නිට්ටය නෑ අනිත්‍යයි. සතර මහා ධාතුන් අනිත්‍යයි කියලා එයාට වැටහීමක් තියෙනවා. එතකොට මේ අනිත්‍ය වූ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු මේ රූපය අනිත්‍යයි කියලා වැටහීමක් තියෙනවා එයාට. එයාට වැටහීමක් තියෙනවා පේන පින්නූපමං රූපං මේ රූපය පෙන පිඩුවක් වගේ කියලා හොඳ අවබෝධයක් තියෙනවා එයාට. මොන රූපයද? ඒ රූපේ තමයි අතීතානාගත පච්චුප්පන්න. අතීතයේ හටගත්තු අනාගතයේ හටගන්න වර්තමානයේ හට අරන් තියෙන. හරි? අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධාවා ආධ්‍යාත්මික හෝ වේවා බාහිර හෝ වේවා අජ්ජත්තං වා බහිද්ධාවා ඕලාරිකං වා සුකුමං වා
ඕලාරික ගොරෝසු හෝ වේවා සියුම් හෝ වේවා. හරි. ඊට පස්සේ හීනාමා පනීතාවා හීන හෝ වේවා ප්‍රනීත හෝ වේවා යන්දූරේ සන්තිකේවා දුර හෝ වේවා ළඟ හෝ වේවා සියලුම රූප සියලු රූප සබ්බං රූපං එයා සලකන්නේ කොහොමද? නේතං මම මේ රූපය මම නොවේ කියලා. හරි. නේතං මම මේ රූපය මගේ නොවේ කියලා. නේතං මම කියලා කියන්නේ මගේ නොවේ. මේ රූපය මගේ නොවේ. සියලු රූප මගේ නොවේ. නේසෝ හමස්මි ඒ සියලු රූප මම නොවේ. නමේසෝ අත්තාති ඒ රූප මගේ ආත්මය නොවේ කියලා ආත්මීය වශයෙන් ගණ්ඩ දෙයක් එයාට රූපේ නැහැ. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ රූපය අනාත්මයි කියලා එයා දන්නවා. හරි. එයා ඒ රූපය බලනවා මේ සතර මහා ධාතුන් හටගත්තු දෙයක් මේ රූපය කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුන්. ඒතර එයාක බෙද බෙදා බලනවා එයා. බුදුරජාණන් වහන්සේම දේශනා කළා තිනවා ධාතු මනසිකාර භාවනාව තුළ මේක. ඒ ධාතු මනසිකාර භාවනාව තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිනවා මේ රූපය එතකොට ධාතු හතරක් පඨවි ආපෝ තේජෝ වායෝ. ඒතර පඨවි ධාතුව කියලා කියන්නේ මේ පඨවි ධාතුවට අයිති දේවල් මොකද්ද? මේ රූපයේ තියෙන කේසා ලෝමා නකා දන්තා තචෝ මේ විදිහට කොටස් 20ක්. ආපෝ ධාතුවට අයිති කොටස් 12ක්. හරි. මේ ආදී වශයෙන් තේජෝ ධාතුවට අයිති කොටස් 4ක්, වායෝ ධාතුවට අයිති කොටස් 6ක් ආදී වශයෙන් මේ විදිහට මේ රූපය මෙන්න මේ සතර මහා ධාතුන්ගෙන් උපාදායෙන් තමයි හටගත්තේ කියලා එයාට හොඳ වැටහීමක් තියෙනවා. ඒතර ධාතු මනසිකාරයේ වඩන කෙනා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ දැන් ඔන්න එයාට එතකොට අර රූපය කියන මම කියන පුජ්‍යලයා කියන ඒ හැඟීමෙන් තොර වෙලා හරි ඒ හැඟීමෙන් තොර වෙලා සතර මහා ධාතුන්ගේ එකතුවක් කියන හැඟීමට එනවා. ඒ කොයි වගේද? ඒක හරියට මේ වගේ කියනවා. මොකද්ද? දක්ඛෝ ගෝඝාතකෝ වා ගෝඝාතකන්තේ වාසීවා. දක්ෂ ගව ඝාතකෙක් හෝ ගව ඝාතකයෙකුගේ අතවැසියෙක් හෝ ගාවින් වදිත්වා චාතුම් මහා පතේ බිලසෝ පටිවිභජිත්වා නිසින්නෝ වස්ස. ගව දෙනක් මරලා මස් කරලා හතරමං හන්දියක මස් විකුණන්න තියාගෙන ඉන්නවා. එතකොට ඒ මස් විකුණන කෙනාට මේ ගවයා කියන මේ හැඟීම නැහැ. ඒ පැනවීම නැහැ. දැන් එයා මේ මස් විකුණන කෙනා කෑ ගහනවා මස් විකුණන්න කොහොමද? මේ හරක ගණ්ඩෙන්න කියලාද කෑ ගහන්නේ? නැහැ. මස් ගණ්ඩෙන්න කියලා. හරකා කියන පැනවීමෙන් එළදෙන කියන පැනවීමෙන් බැහැර වෙලා මස් කියන පැනවීමට ආවා. ඒතර මස් මිලදී ගන්න යන කෙනා අර විකුණන කෙනාගෙන් ඉල්ලන්නේ හරක කිලෝ එකක් දෙන්න කියලාද? එළදෙන කිලෝ එකක් දෙන්න කියලාද? මස් කිලෝ එකක් දෙන්න කියලාද? එළදෙන කිලෝ එකක් දෙන්න කියලා ඉල්ලන්නේ නැහැ. ඇයි? එයාටත් ඒ එළදෙන කියන පැනවීම නැති වෙලා ගියා. දැන් එළදෙන කියලා පනවන්න බෑ අරකට. මස් කියලා දැන් හඳුන්වන්නේ. මස් කියලා පනවන්නේ. ඒ වාගේ බුදුරජාණන් දේශනා කරන මහණෙනි ඒ වගේ මේ සතර මහා ධාතුන්ට අයිති මේ රූපය ඒ සතර මහා ධාතුන්ට වෙන් කර බලද්දී මේ රූපය මම කියලා මේ රූපයේ පුජ්‍යලයා මගේ කියලා එහෙම ගන්න දෙයක් යාට නෑ. යා දකින්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක්. හරි. ඒ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ මේ බාහිර සතර මහා ධාතුත් එක්ක මේ එකතු වෙලා යනවා. හරි. ඒකනේ අර සාරිපුත්ත මහරහතන් වහන්සේ මහාත්තිපදෝප සූත්‍රය දේශනා කළේ. පඨවි ධාතුව තියෙනවා සියා අජ්ජත්තිකා සියා බාහිරා. ඒතර ආධ්‍යාත්මික පඨවි ධාතුව මොකද්ද? මේ කෙස්ලොම් නියදත් ආදී මේ ගොරෝසු ඝන ස්වභාවයෙන් යුක්ත තද ගතියෙන් යුක්ත ගොරෝසු ස්වභාවයෙන් යුක්ත මේ දේවල්. හරි. ආධ්‍යාත්මික පඨවි ධාතුවට ආදී දේවල්. ඒතර බාහිර පඨවි ධාතුව ඒ බාහිර පඨවි ධාතුව මේ මම කියන ආධ්‍යාත්මික වශයෙන් මම කියන මගේ කියන හැඟීමෙන් බැහැරව තියෙන අනේ සියලුම දේවල්. බාහිර පඨවි ධාතුව මේ මහ පොළොව මේ ගස් ගල් මේ ගොඩනැගිලි මේ හැම දෙයක්ම බාහිර පඨවි ධාතුව. ඒතකොට සාරිපුත්ත මහරහතන් දේශනා කරනවා මේ ආධ්‍යාත්මික පඨවි ධාතුවක් ඇද්ද බාහිර පඨවි ධාතුවක් ඇද්ද පඨවි ධාතුරේ වේසා. ඒ දෙකම පඨවි ධාතුවමයි එකම පඨවි ධාතුවයි. ඒක වෙනසක් නැහැ. හරි. ඒ වගේම ආධ්‍යාත්මික ආපෝ ධාතුවයි බාහිර ආපෝ ධාතුවයි වෙනසක් නැහැ. දෙකම එකයි.
ආධ්‍යාත්මික තේජෝ ධාතුවයි බාහිර තේජෝ ධාතුවයි වෙනසක් නැහැ එකයි. ආධ්‍යාත්මික වායෝ ධාතුවයි බාහිර වායෝ ධාතුවයි දෙකම එකයි. අපි තුන් වායෝ ධාතුව දැන් ඔබ උසුම ගන්නවා ආශ්වාස කරනවා. ආශ්වාස කරද්දී මේ බාහිරව තියෙන බහැරේ තියෙන වායුවක් නේද මේ ඇතුළටම යන්නේ. එතකොට ඇතුළට යද්දී නාස් කුහර දෙක ඔස්සේ ඇතුළට යද්දී එතකොට ඒක ඇතුළට ගියාට පස්සේ මම. හරි? ඒක ආධ්‍යාත්මික. හැබැයි ඔය කොතනින්ද සීමාව? නාසයේ මුල කෙළවරින්ද? එහෙම නැත්නම් අඟලක් උඩින්ද? එහෙනම් ආධ්‍යාත්මික බාහිරම කියලා මෙහෙම වෙනසක් නැහැ. මේක දෙකම එකයි. එකම වායෝ ධාතුව. හරි? අපි හිතමු කට අරගෙන ඉන්නවා කියලා ඔබ. එතකොට කට අරගෙන ඉද්දී දැන් කට ඇතුලේ කටිමුත් ඔබ හුස්ම ගන්නවා. ඒ කියන්නේ මේ කටිමුත් ඉහට මේ වායුව ගන්නවා කියලා කියතන්න. එතකොට කොතනද කෙලවර? තොල් දෙක ළඟින් ආධ්‍යාත්මික බාහිර වෙන් වෙන්නේ. එහෙම වෙන් කරන්න බෑ මේ දෙකම එකයි. වායෝ ධාතුව මේ ආධ්‍යාත්මික වායෝ ධාතුවක් ඇද්ද බාහිර වායෝ ධාතුවද මේ දෙකම එකයි. එතකොට මේකේනම් සුතවත් ආර්ය ශ්‍රාවකයාට මේ රූපයේ මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ගන්න දෙයක් නැහැ. ඒතර එයාට මේ බාහිර කියන්නේ මේ රූපය වෙනස් වෙනකොට සතර මහා ධාතුන්ගෙන් හටගත්තු මේ රූපය වෙනස් වෙනවා කියලා සලකනවා මිසක් මම වෙනස් වෙනෝ කියන කම්පනයක් නැහැ. මම වෙනස් වෙනවා කියලා කම්පනයක්. ඇයි? මම කියලා ගන්න දෙයක් නැහැ එහාට ඒකේ. සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ. ඒවා අනාත්මයි. අනාත්ම ස්වභාවයෙන් යුක්ත දේවල්. එහෙනම් එයාට මම වෙනස් වෙනවා කියලා ගන්න දෙයක් එයාට නැහැ. ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයාට. එතකොට එයාට ඔන්න ඒකේ බැඳෙන්න දෙයක් නැහැ. හරි? ඒතර ඒකට බැඳෙන්න දෙයක් නැහැ. බැඳී යන්න දෙයක් නැහැ ඒකට එයාගේ. බැඳී යන්න දෙයක් නැහැ. එතකොට අනුපාදා. වෙනස් වෙනකොට අවබෝධයක් තියෙනවා මේක වෙනස් වෙනවා තමයි. සතර මහා ධාතුන් හටගත්තු මේ රූපේ වෙනස් වෙනවා තමයි කියලා. එහෙනම් එයාට පරිතස්සනා වෙන්න දෙයක් නැහැ. කම්පා වෙන්න දෙයක් නැහැ. අන්න අනුපාදා අපරිතස්සනා. හරි? අනුපාදා අපරිතස්සනා. ඔන්න. ඒ වගේම වේදනාවටත්. හරි? එතකොට මේ සුතවත් ආර්ය ශ්‍රාවකයා වේදනාව ආත්මයි කියලා සලකලා නැහැ. හරි? ඒ වගේම ආත්මය වේදනාවෙන් හැදිලා තියෙනවා කියලා සලකනත් නැහැ. ආත්මය තුල වේදනාව තියෙනවා කියලා සලකලත් නැහැ. වේදනාව තුල ආත්මය තියෙනවා කියලා සලකලත් නැහැ. සුතවත් ආර්ය ශ්‍රාවකයා. එහෙම නොසලකා ඉද්දී ඒ විදිහේ දෘෂ්ටියක් යාට නැහැ. අන්න එයාගෙත් විඳීම වෙනස් වෙනවා. විඳීම වෙනස් වෙනකොට එයාට මොකද වෙන්නේ? ඒ විඳීම වෙනස් වෙනකොට ඒ වෙනස් වෙන විඳීමට අනුව විඥානේ යාගේ මේ ඊට අනුව හැසිරෙන්නේ නැහැ. එයාට අවබෝධයක් තියෙනවා. හරි. එතකොට අන්න වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තු විඳීම ස්පර්ශය වෙනස් වෙනකොට වෙනස් වෙනවා කියලා සලකනවා මිසක් මම වෙනස් වෙනවා මගේ විඳීම වෙනස් වෙනවා කියලා හැඟීමක් එයාට නැහැ. එයාට මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් විඳීමක් විතරයි මෙතන. හරි. එහෙනම් එයා දන්නවා මේ ස්පර්ශය වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා. එහෙනම් ස්පර්ශය වෙනස් වෙනකොට විඳීම වෙනස් වේ යුතුයි කියලා එයාට හොඳ අවබෝධයක් තියෙනවා. එහෙනම් අන්න එයාට බැඳෙන්න දෙයක් නැහැ ඒ විඳීම තුල. එහෙනම් අනුපාදා බැඳෙන්න දෙයක් නැහැ අනුපාදා. යන් නොබැඳිනවා. ඒක වෙනස් වෙනකොට අපරිතස්සනා. අනුපාදා අපරිතස්සනා. ඒ වගේම සංඥාවටත් එයාට බැඳෙන්න දෙයක් නැහැ. හරි? ඒ සංඥා වෙනස් වෙනවා අනුපාදා අපරිතස්සනා. ඒ වගේම සංස්කාරය දන්නවා මේ ස්පර්ශ ප්‍රත්‍යයමයි සංඥාවත් සංස්කාරයත් හටගන්නේ. ස්පර්ශය වෙනස් වෙනකොට සංඥාවයි සංස්කාරයයි වෙනස් වෙනවා කියලා එයා දන්නවා. හරි? ඒ දැනගන්නකොට එයාට ඒකට බැඳෙන්න දෙයක් නැහැ. හරි? ඒක ආත්මයි කියලා එයා ආත්ම දෘෂ්ටියෙන් ගන්නෙ නැහැ. ඒක එයා දකින්නේ මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තු සංඥාව වෙනස් වෙනවා. ස්පර්ශය ප්‍රත්‍යයෙන් හටගත්තු සංස්කාරය වෙනස් වෙනවා. එච්චරයි. ස්පර්ශය වෙනස් වෙනවා. එයාට බැඳෙන්න දෙයක් නැහැ. එහෙනම් අනුපාදා. එයා කම්පණයකටපත් වෙන්නේ අපරිතස්සනා. ඒ වගේමයි විඥානයත්. එයා දන්නවා මේ විඥානයේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් මේ විඥානය. නාම කියලා කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. රූප කියලා කිව්වේ පඨවි ආපෝ තේජෝ වායෝ. මෙන්න මේ ටිකේ එකතුවක් ඇද්ද යම් තැනක. එතන ඒ එකතුවෙන් හටගන්නවා විඥානයක්. හරි? ආන්නේ විඥානය අර නාම රූප වෙනස් වෙනකොට වෙනස් වෙනවා.
නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්තු විඥාණය නාම රූප වෙනස් වෙනකොට වෙනස් වෙනවා. එයා දන්නවා. එහෙනම් මේක හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේ හේතු වෙනස් වෙනකොට වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. විඥාණය වෙනස් වෙනකොට අන්‍ය ස්වභාවයට පත් වෙනකොට එයාට නෑ හැඟීමක් මොකද්ද? මම වෙනස් වෙනවා, මගේ විඥාණය වෙනස් වෙනවා කියලා හැඟීමක් එයාට නෑ. එයාට දෘෂ්ටියකුත් නෑ. මේ විඥාණය මම මගේ මේක මගේ වශයෙන් මට ඕන විදිහට පවත්වන්න ඕනේ කියලා දෘෂ්ටියකුත් එයාට නෑ. එයාගෙත් විඥාණය වෙනස් වෙනවා. ඒ විඥානයත් වෙනස් වෙනවා. වෙනස් වෙනකොට එයාට ඒකේ බැඳෙන්න දෙයක් නැහැ. එහෙනම් අනුපාදා. බැඳෙන්න දෙයක් නැහැ. අනුපාදා. හරි. වෙනස් වෙනකොට ඒ ඔස්සේ කම්පණයටපත් වෙන්නේ අනුපාදා අපරිතස්සනා. මහා කච්චාන මහරහතන් වහන්සේ විස්තර කරනවා ඕන්නෝකට යාශුමත්නි අනුපාදා අපරිතස්සනා හෝති කියලා කිව්වේ. අනුපාදා අපරිතස්සනා කියලා කිව්වේ ඔකටයි. ඔන්න ඔය ටික මහා කච්චාන මහරහතන් වහන්සේ අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උද්දේශයේ විභංගය විදිහට දේශනා කළා. ඉන් පස්සේ මහා කච්චාන මහරහතන් වහන්සේ දේශනා කරන යංකෝ නෝ ආවුසෝ භගවා සංකිත්තේන උද්දේශං උද්දසිත්වා විත්තරේන අත්තං අවිභජිත්වා උට්ටායාසනා විහාරම් පවිට්ඨෝ. එදා භාග්‍යතුන් වහන්සේ ඒ උද්දේශයේ දේශනා කරලා ඒකේ විභංගය ඒක බෙද බෙදා දක්වන්නේ නැතුව භාග්‍යතුන් වහන්සේ විහාරයට වැඩියාද ආන්නේ උද්දේශය වුණු මොකද උද්දේශය ආපහු මෙතන තියෙනවා තත භික්කවේ භික්ඛු උපපරික්ඛේය යතා යතාසු උපපරික්ඛතෝ බහිද්ධා චස්ස විඥානං අවික්කිත්තං අවිසටං අජ්ජත්තං අසන්ටිතං අනුපාදාය න පරිතස්සෙය්‍ය. ඒක තමයි උද්දේශය. බහිද්ධා භික්කවේ විඥානේ වික්කිත්තේ අවික්කිත්තේ අවිසටේ සති අජ්ජත්තං අසන්ටිතේ අනුපාදාය අපරිතස්සතෝ ආයතින් ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භවෝ න හෝතිති කියලා භාග්‍යතුන් වහන්සේ උද්දේශයේ දේශනා කළාද ඉමස්සකෝ අහං ආවසෝ භගවතෝ සංකිත්තේන උද්දිට්ඨස්ස විත්තරේන අත්තං අවිභජිතස්ස ඒවං විත්තරේන අත්තං ආජානාමි. මහා කච්චායන මහරහතන් දේශනා කරන ඒ භාග්‍යතුන් වහන්සේ ඒ බෙද බෙදා නොදක්වා දේශනා කරපු ඒ උද්දේශයේ මට තේරෙන විදිහට ඔන්න ඕකයෝකේ විභංගය. ඔන්න ඕකයෝකේ බෙද බෙදා දක්වන්නේ මෙන්න මේ විදිහටයි කියලා මහා කච්චායන මහරහතන් වහන්සේ දේශනා කළා. ඔන්න දැන් ඔය මහා කච්චායන මහරහතන් දේශනා කරපු දේ අවසානයේ උන්වහන්සේම දේශනා කරන ඔන්න ඔය විදිහට ඔබ මේක තේරුම් ගන්න ඕනේ නේද කියලා. ඊට පස්සේ මහා කච්චායන මහරහතන් වහන්සේම දේශනා කරනවා ආකංකමානාපන තුම්හි ආයස්මන්තෝ භගවන්තං යේව උපසංකමිත්වා ඒතමත්තම් පුච්චයාත. ආයස්මත්නි ඔබලා නැවත භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලා මම මේ දේශනා කරපු මේ විදිය භාග්‍යතුන් වහන්සේට කියන්න. භාග්‍යතුන් වහන්සේට මේ කියා සිටින්න. යතාවෝ භගවා ව්‍යාකරෝති. එතනදී භාග්‍යතුන් වහන්සේ යමක් දේශනා කරනවාද මේක වෙනස් කරොත් භාග්‍යතුන් වහන්සේ එහෙම තමයි මේක අනුමෝදන් වුණොත් ඒ විදිහට තතානං ධාරෙය්‍යාති. ඒක ඒ විදිහට දරා ගන්න. ඒත් මහා කච්චායන මහරහතන් වහන්සේ කිව්වේ නෑ මේ මම කියපු දේම දරා ගන්න කියලා. මහා කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරනවා දැන් ඔබලා මේ මං කියපු දේ අහගෙන ගිහලා භාග්‍යතුන් වහන්සේටත් මෙන්න මේක මම මේ විදිහට කියා දුන්නේ කියලා කියන්න කියලා භාග්‍යතුන් වහන්සේ යමක් දේශනා කරනවාද ඒක දරා ගන්න ඔබ. බලන්න කොච්චර මේ වැදගත්ද කියලා කොච්චර ලස්සනද කියලා. ඊන් පස්සේ මේ භික්ෂුන් වහන්සේලා මහා කච්චායන මහරහතන් වහන්සේට වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න වැඩියා. භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න වැඩලා භාග්‍යතුන් වහන්සේට මේ මහා කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරපු මේ විභංගය භාග්‍යතුන් වහන්සේට සැලකලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ අර සංක්ෂේපයෙන් කියපු දේ අපිට තේරුනේ නැහැ. ඒ අපි මහා කච්චායන මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒක ඇහුවා. ඇහුවට පස්සේ මහා කච්චායන වහන්සේ මේ විදිහටයි අපිට කියලා දුන්නේ කියලා මේ ස්වාමීන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට කියා සිටියා. ඉන්පස්සේ භාග්‍යතුන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලාට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පණ්ණිතෝ භික්ඛවේ මහා කච්චායනෝ මහණෙනි ඔය මහා කච්චායන වහන්සේ පණ්ඩිතයි. මහා පඤ්ඤෝ භික්ඛවේ මහා කච්චායනෝ මහණෙනි ඔය මහා කච්චායන වහන්සේ ප්‍රඥයි. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා
මහා කච්චායන මහරහතන් වහන්සේ ඒ දේශනා කරපු ඒ දේශනාව අහගෙන බුදුරජාණන් වහන්සේ ළඟට වැඩියා. බුදුරජාණන් වහන්සේ ළඟට වැඩලා මේ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියා සිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අර කෙටියෙන් දේශනා කරපු ඒ උද්දේශය ඒක අපිට ඒ වෙලාවේ විස්තර වශයෙන් දේශනා කළේ නෑ භාග්‍යතුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දේ අපිට නොතේරුණු නිසා අපි මහා කච්චායන වහන්සේ ළඟට ගිහිල්ලා ඒක අහගත්තා. මෙහෙමයි මහා කච්චායන වහන්සේ අපිට මේක දේශනා කළේ කියලා දුන්නේ කියලා ඒ ස්වාමීන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට සැලකර සිටියා. ඒතර භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පණ්ඩිතෝ භික්කවේ මහා කච්චායනෝ මහණෙනි මේ මහා කච්චායන වහන්සේ පණ්ඩිතයි. මහා පඤ්ඤෝ භික්කවේ මහා කච්චායනෝ මහණෙනි මහා කච්චායනයන් මහා ප්‍රඥයි. මංචේපි තුම්හේ භික්කවේ ඒතමත්තම් පටිපුච්චේයාත මහණෙනි නුඹලා මගෙන් ඕක පෙරලා ඇහුවා නම් අහම්පිතං ඒවමේවං ව්‍යාකරෙයං මමත් ওই විදිහටමයි ඔබට කියා දෙන්නේ. ওই විදිහටමයි කියා දෙන්නේ. යතාතං මහා කච්චායන ව්‍යාකතං ඒසෝ වේචේතස්ස අත්තු. ඕන්න ওই විදිහටමයි මේ මහා කච්චායන වහන්සේ කියා දුන්න විදිහටමයි මමත් ඔබට මගෙන් ඇහුවනම් ඒත් කියලා දෙන්නේ. ওই විදිහටම ওই අර්ථය ඔක නිවැරදි. ඒවංච නං ධාරෙය්‍යාති මහණිය ඔබ ওই විදිහටම දරා ගන්න කියලා බුදුරජාණන් වහන්සේක අනුමත කොට වදාලා. ඉතින් පින්වත්නි මේ උද්දේශ විභංග සූත්‍රය මෙතනින් අවසන්. ඉදමෝච භගවා අත්තමනා තේ බික්ඛු භගවතෝ භාසිතං අභිනන්දුන්ති. භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව දේශනා කරන කල්හි ඒ භික්ෂුන් වහන්සේලා එක සතුටින් පිළිගත්තා. ඉතින් පින්වත්නි අපි දවස් 4ක් පුරාවට මේ උද්දේශ විභංග සූත්‍රය අපි දේශනා 4කින් සිදු කළා. ඉතින් ඒකේ ඔබට සමහරට ඔබ අහලා තියෙන්නත් ඇති, සමහරට නොඅසා තියෙන්නත් ඇති, ඔබට තේරිලා තියෙන්නත් ඇති, නොතේරී තියෙන්නත් ඇති. ඒද තේරිච්ච උදවියයි නොතේරිච්ච උදවියයි ඔක්කොම මේ දේශනාව ඇහුවා. ඉතින් ඒ නිසා ඔබට සමහර විට මේ දේශනාව දැනුත් තේරෙන්නේ නැතුව ඇති සමහර උදවියට. මොකද ස්වභාවයෙන්ම දේශනාව ටිකක් ගැඹුරු නිසා. ඉතින් ඔබ නැවත මේ දේශනාව ශ්‍රවණය කරන්න. මේ පොත් වහන්සේලා අරගෙන ඔබ මේ දේශනාව කියවන්න. හොඳට නැවත ඒ දේශනා කියවමින් ශ්‍රවණය කරමින් ඔබ දහම් දැනුම වර්ධනය කරගන්න. පින්වත්නි නුවණින් විමසන්න ඕනේ ධර්මයක් තමයි අපි මේ කතා කරන්නේ. ඉතින් මම ඔබට නැවතත් මේ කියන්නේ මේ උද්දේශ විභංග සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඊ타ත්ම කෙටියෙන්. බුදුරජාණන් වහන්සේ උද්දේශය විතරයි දේශනා කළේ. ඒ උද්දේශය තමයි තථා භික්කවේ භික්ඛු උපපරික්ඛේය මහණනි යම් විදිහට භික්ෂුව පිරික්සා බලනවාද යතාසු උපපරික්කතු ඒ විදිහට පිරික්සනකොට ආන්‍ය බහිද්ධාචස්ස විඥාන අවික්කිත්තං අවිසටං එයාගේ විඥානීය බාහිරට විසිරීලා නැත්තං වික්ෂිප්ත වෙලා නැත්තං අජ්ජත්තං අසන්ටිතං ආධ්‍යාත්මයේ තැම්පත් වෙලා නැත්තං අනුපාදාය න පරිතස්සෙය්‍ය උපාදාන රහිතව අකම්පිතව නම් ඉන්නේ. මහණෙනි ආන්නේ විදිහට ඉන්න කෙනාට ආයතින් ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භවෝ න හෝති इति කියලා. අන්‍යයා තුල ඒ ජාති ජරා මරණ දුක්ඛයන් සමුදය වෙන්නේ හැදෙන්නේ. එයාට ඒකට මේ දුක සකස් වෙන්නේ. මේ විදිහේ දැක්මකින් නම් ඉන්නේ. එයාගේ දුක සකස් වෙන්නේ. භාග්‍යතුන් දේශනා කරන්නේ. දුකින් නිදහස් වෙනවා. එහෙනම් පින්වත්නි අපිටත් ඕනන්නේ ඒ දුකින් නිදහස් වෙන්නයි. ඉතින් දුකින් නිදහස් වෙන්න ඕනි අපි මේ භාග්‍යතුන් වහන්සේ ඒ සඳහාම දේශනා කරු මේ උතුම් දේශනා ශ්‍රවණය කරන්න ඕනි. හොඳට ඉගෙන ගන්න ඕනි. පින්වත්නි අපිට සමහර විට අපි එච්චර මහා නුවණැති නෑනේ. මහා නුවණැති නොවේයි අපි. මහා ප්‍රඥ නොවේයි අපි. මේ යුගයේ මේ මිනිස්සයා බොහොම දුර්වලයි. හැම දෙයකටම දුර්වලයි. මිනිස්සයාගේ මතක ශක්තිය දුර්වලයි. හරි? ධාරණය කරගන්න පුළුවන් හැකියාව දුර්වලයි. වීරිය කරන්න පුළුවන් හැකියාව දුර්වලයි. නුවණින් විමසන්න පුළුවන් හැකියාව දුර්වලයි මිනිස්සයාගේ. ඉතින් ඒක නිසා මේවා අපිට එහෙම ආවට ගියාට මේ එකපාරටම තේරෙන එකක් නැති වෙයි. හරි? හැබැයි අපි අහලා මේ දේවල් අහලා අපි තියෙනවා නම් අපිට යම් පුංචි දහම් කරුණු පවා අපිට හුරු පුරුදු වෙද්දී
මේවා යම් මට්ටමකට තේරෙන්න පුළුවන්. ඒතකොට ඔබට සමහර විට මේ ජීවිතයේ මේකේ මහා ලොකු අර්ථයක් ලැබෙන්නේ නැහැ වගේ කියලා හිතෙන්නත් පුළුවන්. හැබැයි අපි මේ විදිහට අහද්දී අපි මේ මානසිකාරය කරද්දී පින්වත්නි අපේ ඉන්ද්‍රිය ධර්මයන් මෝරන්න පුළුවන්. ඉන්ද්‍රිය ධර්මයන් මෝරන්න පුළුවන් අපේ ශ්‍රද්ධාව මෝරන්න පුළුවන් අපිට හැඟීමක් නැද්ද අනේ මේ තරම් ගම්බීර වූ ගැඹුරු ධර්මයක් නේද භාග්‍යවතුන් දේශනා කළේ මගේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කළේ කියලා අපිට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් උපදින්නේ නැද්ද ඒ ධර්මයේ කෙරෙහි ශ්‍රාවක සංඝයා කෙරෙහි ශ්‍රද්ධාවක් උපදින්නේ නැද්ද අපිට උපදිනවයි ශ්‍රද්ධාව ඇති වෙනවයි ශ්‍රද්ධාව නේ ඊට පස්සේ අපිට දැන් මේ ධර්මයේ තේරෙනව නම් හොඳයි. ඉතින් නොතේරෙන කෙනා තවදුරටත් වීර්යය කරන්න එපා. අනේ මෙච්චර මේ ඇස්කන් නාසා මට මේ හොඳට ලැබිලා තියෙද්දි. හරි? මට හිතන්න පුළුවන් සිතක් හොඳට හිතන්න පුළුවන් හිතක් ලැබිලා තියෙද්දි. මම මන්දි බුද්ධික නොවි ඉපදී තිබෙද්දි මේ බුදුරජාණන් වහන්සේ ධර්මියත් මේ විදිහට ඇහෙද්දි තියෙද්දි ධර්මයේ කතා කරද්දි අනේ මට මේක තේරෙන්නේ නෑනේ කියලා. එයා තවදුරටත් අප්‍රමාදී වෙන්න ඕනි. තේරෙන කෙනාට වඩා නොතේරෙන කෙනා තවදුරටත් අප්‍රමාදී වෙන්න ඕනි. එහෙනම් වීර්යය කරන්න ඕනි. හරි එහෙනම් ශ්‍රද්ධාව උපදිනවා වීර්ය කරන්න හිතෙනවා වීර්ය කරන්න ඕනි අපි හරි එතකොට එයා ඊට පස්සේ හොඳට සිහිය දිනු කර ගන්න ඕනි දැන් බලන්නකෝ මේකේ උනත් සිහියට තියෙන වැදගත්කම බලන්නකෝ සිහිය පැවැත්වීමේ වැදගත්කම බලන්න හරි හොඳ සිහියක් නැත්තම් සිහියකින් තොරව නම් ඉන්නේ මේ ධර්මයට තේරුම් ගන්න අමාරුයි ඒක නිසා හොඳට සිහිය දිනු කර ගන්න ඕනි ඊට පස්සේ හොඳට සමාධිය දිනු කරන දැකලා මේකේ සමාධියත් අපිට විස්තර කළානේ. ඒ සමාධිය තුලත් යා කොයි විදිහට නිවන් මාර්ග දිනු කර ගන්න ඕනේ කියලා. ඒක සමාධියක් දිනු කර ගන්න වෙහෙස මහන්සි වෙන්න ඕනේ. හොඳට මේ නුවණින් මේ ධර්මයේ කල්පනා කරද්දී යාගේ වැඩෙන්නේ දිනු වෙන්නේ ප්‍රඥාවයි. එහෙනම් ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් අපි ඇති කර ගන්න ඕනේ. ඒ සඳහා උපකාරී වෙනවා මේ උතුම් දේශනා. ඉතින් ඒක නිසා මේ උතුම් දේශනා හොඳට ඔබ ශ්‍රවණය කරලා එතන මේ දේශනාව ඔබ හොඳට මේ ඒ විදිහට ඒ ඉන්ද්‍රිය ධර්මයන් ඇති වෙන විදිහට ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන විදිහට මේ දේශනා පරිශීලනය කරොත් එහෙම මේ දේශනාවෙන් ප්‍රයෝජනෙ ගත්තොත් එහෙම පින්වත්නි මේ ජීවිතේ යාට ධර්මය අවබෝධ කරගන්න බැරි වුණත් ඊළඟ ජීවිතයේ හෝ ඒවා සමහර ඊළඟ බුද්ධ ශාසනය හෝ ඒවා යාට ඉක්මනින් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් මට්ටමට එයාගේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඒ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගන්න පුළුවන් වෙයි. ඒක නිසා ඔබ අප හැමදෙනාම ඒ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කර ගැනීම පිණිසම ඒ ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ උතුම් ධර්මයේ ප්‍රයෝජනයට ගමු. අපේ හැමදෙනාට මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරලා තිබෙන්නේ මිය පරලොව ගිය ජිනදාස කටුලන්ද පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස සහ සුජීවත්ව සිටින සිරිමා සමරකෝන් මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පැතීම පිණිස විදේශගතව සිටින උපුල් නිශාන්ත පුතණුවන් ගම්පහ ඉඳිගොල්ල පදිංචි මෑණියන් දියණියන් දෙදෙනා සහ පුතණුවන් විසින් ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ මිය පරලොව ගිය ජිනදාස කටුලන්ද පියාණන්ට පින් අනුමෝදන් කිරීම. ඒ වගේම සුජීවත්ව සිටින සිරිමා සමරකෝන් මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කිරීම තමයි ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ පින් උතුම් මේ උතුම් දේශනාවට අනුග්‍රහය දක්වමින් දායකත්වයේ දක්වමින් ධර්ම දානමය පින රැස් කරගත්තා. මා මේ උතුම් දේශනාව ඔබට කියා දීලා ධර්ම දේශනාමය පින රැස් කරගත්තා. ඔබ සියලු දෙනා මේ උතුම් දේශනාව ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණමය පින රැස් කරගත්තා. අප සියලු දෙනා එකතු වෙලා මේ රැස් කරගත්තු පින මුලින්ම අපි අනුමෝදන් කරමු. පින්කම සියලුම දෙවියන්ට පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩ සිටින පින්කමද සියලුම දෙවියෝ මේ පින් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ටද බහවහා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වෙත්වා. ඒ වගේම කල්යාණ මිත්‍ර අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ මුතුන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. දායකත්වයේ දරූ සීල පින්වතුන්ගේ නමින් නන් අයුරින් උදව් උපකාර කළ සීල පින්වතුන්ගේ නමින්
අනන්ත සසර පුරාවට මිය පරලෝ ගිය සීලෝම ඥාතිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා, සපවත් වෙත්වා. වහා සංසාර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වෙත්වා. දායකත්ව දරූ පින්වතුන්ට, දූ දරුවන්ට, පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත්භාවය සහ නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිසත් මේ පින උපකාර වේවා කියලා සඳහන් කරලා තිබෙනවා. දායකත්වයේ දරූ පින්වතුන්ට, එම පවුල්වල සියලු පින්වතුන්ට, නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයට මේ පින උපකාර වෙත්වා කියලා සඳහන් කරලා තිබෙනවා. මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක සියලු දූ පුතුන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සඳහන් කරලා තිබෙනවා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකයන් සියලුම දෙනාටත්, ඔබ අප හැමදෙනාගේ ගුරුවර, දෙමාපිය, ඥාතිහිත මිත්‍රාදීන් සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත්භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදු සසුනේ මුතුන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න හැමදෙනාටම වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.